නලින් සර් මම මේ ඔයා හම්බෙන්නේ එන ගමන් ඒක හොඳයි ඉතින් සර් මාත් මේ හදිසියෙම සර් හම්බෙන්න තමයි මේ ආවේ. මට නම් ලොකු ගැටලුවක් කරලා තියෙන්නේ මම මේ අලියගේ රූපයක් මේ පුංචි කොලයක අඳින්න කියලා. අනේ ඒ කියන්නේ මටත් මේ අපි 7 ආදරේ පුතෙක් කිව්වනේ මේ කූඹියක ඉඳන් එන්න කියලා කොලේක අඳින්න නම් පුළුවන් මොන හරි ගල්ලා. ඒත් ඉතින් ඌව පේන්නෙත් නැහනේ. ඒක තමයි නේද දැන් සර්ට අඳින්න වෙලා තියෙන්නේ ඉතා කුඩා එකක් මට අඳින්නලා තියෙන විශාල එකක්. ඒ වුණාට මේ වගේ ලොකු කොලයක් මේ වගේ කොලයක් ගත්තාම මේ කොලයක මේ වගේ අඳින්න හැටි තමයි හිතා ගන්න බැරි. ඇත්තටම මේ වගේ කරන්න අපිට මොකක් හරි ක්‍රමයක් තියෙනවද නේද සර්? ඔව් නේද අපි මේ වගේ එකක් පොඩ්ඩක් කතා කරලා බලමුද? මොකද කියන්නේ ඉන්දික සර්? ඒක හොඳයි එහෙනම් අද අපි ඒක ගැන කතා කරලා බලමු. ඔව් එහෙනම් ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඔන්න අදත් අපි එකතු වෙනවා ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් එක්ක. ඉතින් අද පුතේ අපි කතා කරන්න යනවා 7 ශ්‍රේණිය අපේ දූල පුතාලගේ ගණිතයේ විෂයට අදාළව දූල පුතාලගේ පෙළ පොතේ 27 වන පාඩම. එහෙම නැත්නම් අද අපි කතා කරන්න යන්නේ පුතාලත් එක්ක මෙන්න මේ විදිහට පරිමාණ රූප කියන පාඩම. එතකොට පුතේ මේ පාඩම ඔයාලගේ පෙළ පොතේ පිටු අංක 140 ඉඳලා 145 දක්වාම තියෙනවා. හරිද මේ පුතේ? එහෙනම් වෙනද වගේම මොකද කරන්නේ? පෙළ පොතත් අරන් අපේ කවකටු පෙට්ටියත් අරන් අපේ ගණිත උපකරණ ටිකත් අරගෙන ලියන පොතත් අරන් අපිත් එක්ක එකතු වෙමුකෝ. අද අපි ගොඩක් වැඩ ඔයාලත් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ පාඩමට අදාළව තියෙන අපේ නිපුණතාවය මොකද්ද කියලා නේද? එහෙනම් ඔන්න අපිට තියෙනවා මේ පුතේ අපි මොකද අද කරන්න යන්නේ? විවිධ ක්‍රම ශිල්ප භාවිතා කරන්න යනවා. ඒව භාවිතා කර කර අපි පරිමාණ රූප පිළිබඳ විශ්ලේෂණය කරන්න යනවා. ගවේෂණය කරන්න යනවා. ඒ වගේම අපි මෙන්න මෙහෙමත් කරන්න යනවා. මොනවද කරන්න යන්නේ? අපි ඍජු කෝණාශ්‍රාකාර හැඩ නැත්නම් සමචතුරාශ්‍රාකාර හැඩ පරිමාණ රූප විදිහට අඳින්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ අපිට හම් වෙනෝනේ ඍජු කෝණාශ්‍රාකාර හැඩ මල් පාත්ති, සමචතුරාශ්‍රාකාර පන්ති කාමර නේද? අන්න ඒ වගේ ඒවා අපිට පොතේ අඳින්න පුළුවන්ද? බෑ නේද? පොතේ අඳින්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? අන්න ඒ වගේ ඒවා අපි පරිමාණ රූප විදිහට අඳින විදිහත් මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ වගේම අපි බලමු පුතේ මේ පාඩම ඉගෙන ගත්තම ඔයාලට අන්තිමේට මේ පාඩම ඔක්කොම ඉවරුනාම මොනවද ලැබෙන දේවල් කියලා අපි එහෙනම් ඒකත් මේකම කතා කරලා බලමු. තියෙනවා. එහෙනම් අපි මේක ඉගෙන ගත්තම අපිට පන්ති කාමරයේදී නේද පරිමාණ රූපයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි දැනගන්න ඕනනේ. අපි අහන විතරයිනේ. අපි හොඳට හොයලා බලමු එයා කවුද කියන්නේ කියලා. ඊළඟට පරිමාණ රූප අඳින්නත් අපි හදනවා. එතකොට පරිමාණ රූප අඳින්න ඕන පරිමාණයක් ඊට පස්සේ පරිමාණ රූප අඳින විදිය මේකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉන්දික සර් ඇත්තටම පරිමාණ රූප කියලා අපි දැන් කතා කරනවා නේද? එතකොට මේවා මොකද්ද අපි දන්නෙත් නැහනේ. අපි ඇත්තටම කතා කරලා බලමුද අපේ දූල පුතාලත් එක්ක පරිමාණ රූප කියන්නේ මොනවාද? කොහෙද ඒවා භාවිතා වෙන්නේ කියලා? ඔව් නලින් සර් දැන් අපි පරිමාණ රූපයක් සහ මේ පාඩමට අදාළ මොනවද අපි ඉගෙන ගන්න ඕනේ කියලා කතා කරන්නේ. ඇත්තටම ඇයි අපිට පරිමාණ රූපයක් අඳින්න වෙන්නේ? නේද? අපි බලමු පරිමාණ රූපයක් අඳින්න අපිට ඇත්තටම සිද්ධ වෙන්නේ මොන වගේ අවස්ථාවලද කියලා. ඔයාලා දකින්න ඇති පාඩම ආරම්භයේදීම මට අඳින්න කියලා තිබුණේ ඊටා විශාල අලීකුගේ ඡායාරූපයක් නේද? ඒ වගේම අපේ නලින් සර්ට අඳින්න වෙලා තිබුණේ බොහොම පුංචි කූඹියෙක්ගේ රූපයක්. ඉතින් මේ දෙන්නම අපි අඳින්න ගියාම මට විශාල අලියෙක් පුංචි කොලයක අඳින්නත් බෑ වගේම පුංචි කූඹියෙක් කොලයක ඇඳලා එයාව පේන්නෙත් නෑ. එහෙනම් මට සිද්ධ වෙනවා මේ අලියව යම්කිසි පරිමාණයකට කුඩා කරලා අඳින්න. ඒ වගේම නලින් සර්ට සිද්ධ වෙනවා අර දින පුංචි කූඹියා සාමාන්‍ය හැට පේන තරමටවත් ටිකක් විශාල කරලා අඳින්න. එහෙනම් බලමුකෝ අපි මේ පරිමාණ රූපයක් අඳින්න සිද්ධ වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. හරි. බලන්නකෝ මේ පරිමාණ රූපයක් අඳින්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි සැබෑ හැඩතලයේ ඇති සෑම දිග මිනුමක්ම එකම අනුපාතයකට කුඩා කර හෝ විශාල කර හැඩය වෙනස් නොවනසේ. අන්න ඒක වැදගත්ම කාරණයක්. මොකද්ද? අපි මේකේ හැඩය වෙනස් කරන්නේ නැහැ. ඔයාලට පැහැදිලිද? ඒ කියන්නේ අපි මේ අඳින රූපේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. අපි ලොකු කරලා හෝ කුඩා කරලා ඇඳ කියලා මේකේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය පමණයි වෙනස් කරන්නේ ඒකෝ. පැහැදිලිද? එතකොට මේ ප්‍රමාණය වෙනස් කරලා අපිට විවිධ අවස්ථාවලදී මේ වගේ රූප අඳින්න සිද්ධ වෙනවා. එහෙනම් පරිමාණ රූපයක් අඳින්න වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී තමයි අපිට බොහෝ වෙලාවට අපේ එදිනදා ජීවිතේ. ඔව් පුතේ අපි දැන් කතා කරන්න යනවා පරිමාණ රූප මොකද වෙන්නේ? අපි භාවිතා කරලා තියෙන අවස්ථාවන් කිහිපයක්. හරි අපි කතා කරලා බලමු. එතකොට දූල පුතාලට එරෙයි කොහොමද මේ පරිමාණ රූප එදිනෙදා ජීවිතේට අපිට වැදගත් වෙන්නේ කියලා නේද? හරි. එහෙනම් ඔන්න අපි බලමු. මේ මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ නිවසක බිම් සැලැස්මක් නේද? අපි සාමාන්‍යයෙන් ගෙදර ප්ලෑන් එක කියලා කියනවා නේද? එතකොට දුවේ පුතේ ඔයාලා ගෙදරත් බිම් සැලැස්මක් තියෙනවා. අද මේ පාඩම ඉවුනාට පස්සේ අරගෙන බලන්නකෝ පරිමාණ රූපය අපි කියන විශේෂ ලක්ෂණ එයාගේ තියෙනවද කියලා. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් අපිට තියෙනවා මේ කවුද?
අපි දන්නව නේද පොඩි කාලේ ඉඳලම අපි ඉගෙන ගන්නවනේ නේද අපේ ලංකාවේ සිතියමක්. එතකොට මේ අපේ ලංකාවේ හැඩයම තියෙනවා. හැබැයි ප්‍රමාණයෙන් කුඩා වෙලා තියෙන්නේ නේද? හරි. ඊළඟට තියෙන්නේ මේ කවුද මේ? බලමුකෝ. ඒ තියෙන්නේ රුධිර වාහිනියක්. රුධිර වාහිනියක් කියන්නේ පුතේ. ඔව් අපේ ශරීරයේ අභ්‍යන්තර තියෙන දෙයක් නේද? අපි ලේ ගමනය වෙන්නේ රුධිර වාහිනිය ඇතුලේනේ. ඒතකොට ඒවා ගොඩාක් පුංචි කෙනෙක්. ඊළඟට මෙතන ගොඩාක් ලොකුවට අපි ආව බලාගෙන තියෙනවා. එහෙනම් මේ පරිමාණ රූපයක් විදිහට තමයි ආව ඇඳලා තියෙන්නේ. හරි අපි එහෙනම් බලමුකෝ මේ මොනවාද කියලා ඉන්දික සර් අපි කතා කරමුද? ඒක තමයි මෙතන නම් පේන්න තියෙන රස කෑමක් වගේ. ඇත්තටම මොකක්ද මේ තියෙන්නේ? බලමුකෝ කතා කරලා. හරි මේ තියෙන්නේ ඔයාලා විද්‍යාවේදී කතා කරන ශාක සෛලයක සෛලයක් තමයි මේ ඉතා විශාල කරලා ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති අන්වීක්ෂ වලින් බලන කුඩාම කුඩා සෛලයක් තමයි මේ විශාල කරලා බොහොම ලස්සනට ඒක ඇතුලේ තියෙන ඒවත් එක්ක අපිට බොහොම පැහැදිලිව පේන්න ඔයාලට පේනවා ඇති මේ තියෙන ශාක සෛලයක්. එහෙනම් ඔයාලා දැන් හිතනවා ඇති මේක මොකක්ද එහෙනම්? මේ තියෙන්නේ සත්ත්ව සෛලයක් තමයි. එතකොට ඔයාලට පැහැදිලි ඇති ශාක සෛල වගේම සත්ත්ව සෛලත් අපිට ඇහැට නොපෙනෙන දේවල් පවා ඉතා විශාල කරලා ඉඳලා තියෙනවා වගේම ඉතා විශාල රූපත් කුඩාවට අඳලා තියෙනවා. ඒතර මේ දෙකටම අපි භාවිතා කරේ මේ පරිමාණ එහෙම නැත්නම් පරිමාණ රූප පිළිබඳ තියෙන දැනුම තමයි. නලින් සර් අපි මේ වගේ ප්‍රායෝගික අවස්ථාවක මේ වගේක් හම්බෙන ගානක් කතා කරන්න හොඳයි නේද? ඔව් නේද? දැන් අපි දන්නවා පරිමාණ රූප භාවිතා වෙන්නේ මොන වගේ අවස්ථාවක්ද කියලා. අපි විශාලනය කරලා ඇඳා, ඒ වගේම කුඩා කරලා ඇඳා. ඒතකොට අපි මේවා අඳින විදිහත් අපි පොඩ්ඩක් කතා කරමු නේද? හරි. එහෙනම් ඔන්න අපි බලමු පරිමාණ රූපයක පරිමාණය කියන්නේ. ඒතකොට මෙන්න මේ කොටස තාමත් වැදගත් දුවේ පුතේ. මොකද පරිමාණ රූපයක් අඳිනවා නම් ඒකේ තියෙන මූලිකම කටයුත්ත තමයි අපි මෙන්න මේ පරිමාණ රූපයක පරිමාණය කියන කොටස. හරි අපි බලමු මේ කොහොමද කියලා. අපි මේක පොඩි ගානකුත් එක්කම දුල පුතාලත් එක්ක ගැටලුවක් විසඳගෙනම සාකච්ඡා කරගෙන යන්. ඔන්න අපිට තියෙනවා පුතේ පැත්තක දිග මීටර් 6ක් වන සමචතුරස්‍රාකාර මල් පාත්තියක සැලසුමක්. ඔබේ පොතේ ඇඳීමට අවශ්‍යයි සිත. මොකද අපි කරන්න යන්නේ? අපිට තියෙනවලු සමචතුරස්‍රාකාර හැඩති මල් පාත්තියක්. එතකොට මේ මල් පාත්තියේ පැත්තක දිග මීටර් 6ක් වෙනවලු. එහෙනම් අපි ඔන්න ඔයක අපේ පොතේ අඳින්න යන්නේ. එතකොට අපිට මේක අපේ පොතේ අඳින්න පුළුවන්ද? බෑ නේද? මල් පාත්තිය ගොඩක් ලොකුයිනේ නේද? අපිට පොතේ අඳින්න බෑ. එහෙනම් අපි මෙයාව පොඩි කරලා ගන්න වෙනවනේ. එහෙනම් අපි මෙයාව පරිමාණය පොඩි කරලා ඒ හැඩේ මෙන්න ගන්න නම් පුතේ අපිට මෙයාට අවශ්‍ය සුදුසු පරිමාණයක් වෙනවා. ඔන්න අපිට තියෙනවා මල් පාත්තිය. ඔන්න අපි පැත්තක දිග මීටර් 6ක් වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඔන්න අපි සුදුසු පරිමාණයක් තෝරගන්න යන්නේ. එතකොට මෙයා සමචතුරස්‍රාකාර හැඩයක් හින්දා අපි දන්නවා අපේ දෙපැත්තම මීටර් 6ක් වෙනවා නේද? දිග බලල සමාන වෙනවනේ. හරි. එහෙනම් අපි සුදුසු පරිමාණයක් තෝරගමු. මෙන්න මේක අතිශයින්ම වැදගත්. හරි බලන්නකෝ බලන්න. හරි. දැන් අපි මේකෙන් දැන් කරන්න යන්නේ දුවේ පුතේ සැබෑ රූපේ මීටර් 1ක පරිමාණය. ඒ කියන්නේ දැන් අපි දන්නවා සැබෑ රූපේ මීටර් 6ක් දිගයිනේ නේද? එතකොට අපිට මීටර් 6ක් පොතේ අඳින්න බෑ. ඒ හින්දා අපි කරන වැඩේ මීටර් 6න් 1 මීටරයක් නිරූපණය කරන්න අපි මොකද කරන්නේ? අපේ පොතේ අඳින පරිමාණ රූපේ සෙන්ටිමීටර් 1ක් භාවිතා කරනවා. බලන්න. සැබෑ රූපේ මීටර් 1ක පරිමාණය කියන්නේ සැබෑ රූපේ මීටර් 1ක දිගක් නිරූපණය කරන්න අපි අපේ පරිමාණ රූපේ සෙන්ටිමීටර් 1ක් දක්වන්න වෙනවා. එතකොට හරි බලමු අපි මොකද වෙන්නේ කියලා. අන්න එයාව අපි පරිමාණයේ විදිහට භාවිතා කරන්න පුළුවන්. හරි අපි බලමුකෝ පරිමාණය කොහොමද කියලා. හරි ඔන්න 1 සෙන්ටිමීටරයකින් තමයි අපි කොච්චර පෙන්නනවද? ඔන්න බලන්නකෝ. ඔව් එහෙනම් අපි 1 සෙන්ටිමීටරයකින් මීටර් 1ක් මේ විදිහට නිරූපණය කරන්න යන්නේ. හරි අපි බලමු. එතකොට අපේ දූල පුතාලා දන්නවා මීටර් 1ක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේද? ඔව් එහෙනම් 1 සෙන්ටිමීටරයකින් අපි සෙන්ටිමීටර් 100ක්ම නිරූපණය කරන්න යන්නේ. එතකොට ඔන්න අපි ওই විදිහට ගත්තම මෙතන තියෙනවා දුවේ පුතේ එකම ඒකකයකින් තමයි නේද මේ දෙන්නව අපි මිනුම් කරලා තියෙන්නේ. ඒතකොට අපි දූල පුතාලා මීට කලින් ඉගෙන ගත්ත අපි අනුපාත පාඩමේදී එකම ඒකකයකින් මිනුම් කරාම අපි ආව කොහොමද වෙන්නේ? අපිට ආව අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන්. එහෙනම් අපි පරිමාණ රූපයක ඒ පරිමාණ රූපය අඳින්න භාවිතා කරපු පරිමාණය අපි අනුපාතයක් විදිහට දක්වනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි එයාව ලියන්න පුළුවන්. නැත්නම් 1/100 විදිහට. එතකොට දුවේ පුතේ මෙතන අපි මුලින්ම අනුපාතයේ පද දෙකක් තියෙනවානේ. මුලින් ඉන්න පදේ අපි කවුරු විදිහටද? එයා පරිමාණ රූපයට අදාළව තමයි තියෙන්නේ. එයා පරිමාණ රූපයේ දිගක් වෙනවා අපේ දෙවන පදේ. එයා අපි සැබෑ රූපයේ තමයි නිරූපණය වෙන්නේ. හරි එහෙනම් ඔන්න ඔය විදිහට අපිට අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන්. හරි එහෙනම් ඉන්දික සර් අපි ඊළඟ කොටසත් ඔහොම සාකච්ඡා කරමු නේද? ඔව් දුවේ පුතේ. එහෙනම් දැන් අපි මේ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පරිමාණය හොයාගෙන ඉවරයි. එහෙනම් බලමුකෝ මේ පරිමාණයට අනුව අපි අඳින්න බලාපොරොත්තු වෙන රූපය සහ සැබෑ රූපය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. දැන් අපි හොයාගත්තේ 1 සෙන්ටිමීටරයකින්
මීටර එකක් දක්වන විදිහට තමයි පරිමාණ රූපය අඳින්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට තිබ්බ මල් පාත්තියේ පැත්තක දිග වෙලා තිබුණේ මීටර් 6ක්. ඔයාලට පේන්නේ නැති මීටර් 6ක්. එහෙනම් දැන් මේ මීටර් 6 කියන එකට අදාළ අකේ මම හොයා ගන්න ඕනේ. එහෙනම් 1 සෙන්ටිමීටරයකින් මීටර් එකක් නම් දක්වන්න මීටර් 6ක් දක්වන්න මට සෙන්ටිමීටර් 6ක දිගක් අවශ්‍ය වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් පරිමාණ රූපයේ පැත්තක දිග විදියට මට සෙන්ටිමීටර් 6කින් නිර්මාණය කරා නම් මට නිවැරදි පරිමාණ රූපයක් එනවා අපි සලකනු ලබන පරිමාණයට අනුව. නලින් සර් පරිමාණ රූපේ නිර්මාණය කරලා පෙන්නමු නේද? ඔව් නේද? දැන් අපි හොයාගත්තා මෙහා සමචතුරස්‍රාකාර හැඩයක් වෙනවා. ඒ වගේම අපි පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් විදියට අපි හොයාගත්තා. මොකද අපි දන්නා අපි ගත්ත පරිමාණය 100යි. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් 1 මීටරයක් නිරූපණය වෙනවා කියලා. හරි. අපි බලමු එහෙනම් පරිමාණ රූපය. මෙන්න තියෙනවා අපිට අපේ මල් පාත්තියේ දල සටහනක්. එතකොට අපි දල සටහනක් පොතේ ඉස්සෙල්ලා අඳ ගන්න ඕනේ. ඒක අපිට පහසුවක් වෙනවා අපේ පරිමාණ රූපය අඳින්න ගියාම. හරි. අපි බලමුකෝ එහෙනම්. ඔන්න අපේ දල සටහන තියෙනවා මේ විදිහට. එහෙනම් අපි පරිමාණ රූපය තමයි මේ විදිහට අඳින්න යන්නේ. අපි බලමු. එතකොට මීටර් 6ක් නිරූපණය කරන්න අපිට සෙන්ටිමීටර් 6ක් මේ විදිහට අඳ ගන්න පුළුවන්. එතකොට ඊළඟට අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට අපි තවත් සෙන්ටිමීටර් 6ක් අපි අඳිනවා. ඇඳලා පස්සේ මේ දෙක සමචතුරස්‍රයක් හින්දා දුවේ පුතේ මොකද වෙන්න ඕනේ? මෙන්න මේ පාද දෙක අතර කෝණය අංශක 90ක් වෙන්න ඕන. අපි යාව මේ විදිහට ලකුණු කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි පරිමාණ රූපය සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මේකේ හැම පාදයක්ම සෙන්ටිමීටර් 6ක් වෙනවා. අපි දැන් පරිමාණ රූපයක් මෙහෙම ඇඳට මේක අඳින්න අපි භාවිතා කරන නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා. අපි අපේ දූල පුතාලත් එක්ක ඒක බොහොම පැහැදිලිව කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා නේද සර්? හරි අපි බලමු එහෙනම් අපිට ඔන්න ඔය විදිහට පරිමාණ රූපය ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. එක තමයි අපි පරිමාණ රූපයක් නිර්මාණය කරාට පස්සේ පරිමාණ රූපයක් ඇඳලා පස්සේ ඒ පරිමාණ රූපය අඳින්න අපි භාවිතා කළපු පරිමාණය අපි භාවිතා කළේ 1:100 කියන අනුපාතයක් විදිහට අන්නේ පරිමාණය අපි අනුපාතයක් විදිහට පුතේ පරිමාණ රූපය යටින් දක්වන්න ඕන. මොකද මේ පරිමාණ රූපය පසුව කියවන කෙනෙකුට කියවනවා කියන්නේ අපි පසුව බලන කෙනෙකුට එයාගේ සැබෑ දිග මිනුම් ලබා ගන්න මේ පරිමාණය අතිශයම වැදගත් වෙනවා. අපි ඒක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි පරිමාණය දක්වන්න ඕන. හරි ඉන්දික සර් අපි එහෙනම් මේ ප්‍රශ්නේත් අපේ දූල පුතාලත් එක්ක කතා කරමුද? ඒක හොඳයි. දැන් අපි මේ පරිමාණ රූපය අඳින විදිය බොහොම පැහැදිලිව ඔයාලට පෙන්වුවේ නෑ නේද? එහෙම නැත්නම් අපි අඳින විදියක් කොහොමද කියලා පැහැදිලිව කතා කරේ නෑ. අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ රූප සහ මේ දැන් අඳින රූපය කොයි විදියටද ඔයාලා පොතේ අඳින්නේ, ඒ වගේ මංච කණුවක් කොහොමද නිර්මාණය කරගන්නේ ආදී වශයෙන් අපි ඉස්සරහට බොහොම පැහැදිලිව කතා කරනවා. එතකොට ඔයාලා මේ රූප සටහන් ටිකත් ඒ විදිහට අඳලා බලන්න ඕනේ නේද? හරි බලන්නකො අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. පැත්තක දිග 12 මීටර සහ පළල 10 මීටර වන ඍජු කෝණාශ්‍රාකාර පන්ති කාමරයක සැලසුමක් තමයි අපිට දැන් පෙළ පොතේ අඳින්න වෙලා තියෙන්නේ. ඒතකොට ඔයාලට පැහැදිලි වෙනවා අපේ අභ්‍යාස පොතේ මේක අඳිනකොට පන්ති කාමරේ දිග දීලා තියෙන මීටර 12ක් විදිහට පළල දීලා තිනවා මීටර 10ක් විතර. ඒතකොට මේක පොතේ අඳින්න බැරි නිසා මට සිද්ධ වෙනවා මේකට ගැළපෙන සුදුසු පරිමාණයක් තෝරගන්න මුලින්ම. හරි බලමුකෝ එහෙනම් පරිමාණයක් තෝරගමු. මම දැන් මෙතනදී උත්සාහ කරනවා 1 සෙන්ටිමීටරයකින් මීටර් 2ක දුරක් පෙන්වන්න. ඒ කියන්නේ මොකද්ද? මගේ පරිමාණ රූපයේ 1 සෙන්ටිමීටරයක් මගෙන් සැබෑ රූපේ එහෙම නැත්නම් පන්ති කාමරයේ සැබෑ රූපේ මීටර් 2ක් දකුණු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් කලින් වගේම අපිට මේක අනුපාතයක් විදිහට මේ විදිහට ලියා ගන්න පුළුවන්. එකම එකකට පරිවර්තනය කරලා. එහෙනම් මට අනුපාතයක් විදිහට එනවා 1:200යි කියලා. එහෙනම් මගේ පරිමාණය වෙන්නේ 1:200 කියන පරිමාණය. එහෙනම් බලමුකෝ අර කලින් වගේම අපි මේකත් නිර්මාණය කරන්න 1 සෙන්ටිමීටරයකින් මීටර් 2ක් නිරූපණය වෙනවා නම් මටත් දැන් මේ ගාන නිර්මාණය කරන්නත් මට සිද්ධ වෙනවා සැබෑ පන්ති කාමරයේ දිග සහ පළල අපිට අදාළ පරිමාණය ඇසුරෙන් කොයිමද කියලා හොයාගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර වලට පරිවර්තනය කරගන්න වෙනවා. හරි බලන්නකෝ එහෙනම් අපිට තියෙනවා 1 සෙන්ටිමීටරකින් මීටර 2ක් දක්වන නිසා පන්ති කාමරයේ දිග දීලා තිබුණේ මීටර 12ක් කියලා. එහෙනම් මට මීටර 12 කියන එක දක්වන්න පරිමාණ රූපයේ සෙන්ටිමීටර් 6කින් තමයි නිරූපණය කරන්න වෙන්නේ. ඒ වගේම පළල තිබුණේ මීටර 10ක් නිසා මට 10 කියන එක නා නිරූපණය කරන්න සිද්ධ වෙන්නේ සෙන්ටිමීටර් 5කින්. පැහැදිලි නේද කොහොමද මේ පරිමාණයට අනුව මම දුරවල් තීරණය කරේ කියලා. හරි දැන් බලමුකෝ මේක අපි කොහොමද නිර්මාණය කරන්න කියලා. හරි මෙන්න මේ විදිහට මට සෙන්ටිමීටර් 6ක් ඇඳ ගන්න පුළුවන්. අර කලින් කතා කරා වගේම මෙතන ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් කියන නිසා මෙතනින් සෙන්ටිමීටර් 5ක් ඇඳ ගන්නකොට එතන කෝණය අංශක 90ක් වෙනවා. ඒ වගේම අපිට මේ විදිහට මට ඉතුරු ටිකත් සම්පූර්ණ කරගන්න පුළුවන් රූල භාවිතා කරලා. එතකොට ඔයාලට පැහැදිලි පේනවා ඇති මට ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් මේ විදිහට ලැබෙනවා. අර අපි ගත්ත පරිමාණයට අනුව. එහෙනම් මට මෙතන අර කනරින්ස කිව්වා වගේ බොහොම වැදගත් කාරණාවක්
රූපය යටින් අපි ගත්ත පරිමාණය ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඇඳලා තියෙන පරිමාණය කොයි විදිහද කියලා දන්නේ නැති කෙනෙකුට ඒ රූපයේ වැදගත් තොරතුරක් ලබා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. එහෙනම් පරිමාණය සටහන් කිරීම අතිශය වැදගත්. නලින් සර් දැන් අපි ඉතා විශාල රූප දෙකක්ම කුඩා කරලා ඇඳ නේද? කුඩා රූපයක් ආවොත් අපි මොකද කරන්නේ? ඔව් නේද? අපි ඒ ගැනත් සාකච්ඡා කරමු. මොකද අපි දන්නවනේ අපිට කුඩා රූප විශාලනය කරන්න වෙනවා කියලා. අපි දන්නවා සත්ත්ව සෛල ශාකසෛලත් අපිට අඳින්න වෙනවා නේද? එහෙනම් අපි ඒ ගැනත් මෙහෙමම කතා කරලා බලමු. හරි. ඔන්න එහෙනම් පුතේ අපි කතා කරන්න යනවා දී ඇති රූප සටහනේ දැක්වෙන්නේ සමපාද ත්‍රිකෝණයක්ලු. හරිද? ඔන්න අපිට සමපාද ත්‍රිකෝණයක් දීලා තියෙනවා දුවේ පුතේ. අපිට යාව සුදුසු පරිමාණයක් තෝරාගෙන විශාලනය කර අඳින්න පුළුවන්. එතකොට ඉන්දික සර් අපිට මේ සුදුසු පරිමාණය කියන එක අපේ දරුවන්ට කැමති විදිහට තෝරගන්න පුළුවන් නේද? විශාලනය වෙනකොට කැමති පරිමාණයක් තෝරගන්න පුළුවන්. හැබැයි අපි අඳින්න තියෙන පොතේ ප්‍රමාණය නැත්නම් ඉඩ ප්‍රමාණය සැලකිල්ලටගෙන. හරි. එහෙනම් අපි බලමු මෙන්න අපිට තියෙනවා පාදයක දිග සෙන්ටිමීටර් 1ක් වුණු සමපාද ත්‍රිකෝණයක්. එතකොට අපි දන්නවා පාද තුනම සමානයි. අභ්‍යන්තර කෝණ තුනත් සමානයි නේද? අපි ඒව පස්සේ ඉගෙන ගමුකෝ. හරි. එහෙනම් අපි ඔන්න ඔය සමපාද ත්‍රිකෝණය අඳින්න යනවා. අඳින්න කලින් අපි සුදුසු පරිමාණයක් තෝරගෙනමු. හරි. එහෙනම් අපිට මූලිකම කාරණේ සුදුසු පරිමාණයක් තෝරගන්න ඕනේ. එතකොට මෙන්න මෙතෙන්දී අපි පොඩ්ඩක් අර අපි මුලින් කතා කරගෙන ආපු ක්‍රමයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා වෙනස් විදිහකට මේක ගැන බලන්න වෙනවා. මොකද අපි කලින් ඇඳ දුවේ පුතේ විශාල විශාල කරලා තිබ්බ සැබෑ රූපය තමයි අපි කුඩා කරලා ඇඳේ. නමුත් මෙතෙන්දී අපිට තියෙන්නේ සැබෑ රූපය කුඩා එකක් අපි යාගේ පරිමාණ රූපය අඳින්න යන්නේ විශාලනය කළා. එහෙනම් අපි මෙතෙන්දී හිතනවා සැබෑ රූපයේ සෙන්ටිමීටර් 1ක ප්‍රමාණයක් නේ තියෙන්නේ. එයාව නිරූපණය කරන්න අපි පරිමාණ රූපයේ සෙන්ටිමීටර් 5ක් දක්වනවා. ඒ කියන්නේ සැබෑ රූපයේ තියෙන සෙන්ටිමීටර් 1යි එයාව පෙන්වන්න අපි සැබෑ රූපේ තියෙන 1 සෙන්ටිමීටර පෙන්වන්න පරිමාණ රූපයේ සෙන්ටිමීටර 5ක් දක්වනවා. එතකොට අපි බලමු කොහොමද දෙන්නේ කියලා. ඔන්න අපි පරිමාණය ලියන්න යන්නේ. ඒ කියන්නේ වැදගත් කාරණේ. අපි දන්නවා ඉස්සෙල්ලම ලියන්නේ කවුද? පරිමාණ රූපයේ තියෙන මිනුම නේද? අපි ලබා ගන්න ප්‍රමාණය. ඊළඟට තමයි අපි ලියන්නේ සැබෑ රූපයේ තිබ්බ මිනුම් නේද? එහෙනම් සෙන්ටිමීටර් 5ක් තමයි අපිට මේ විදිහට තියෙන්නේ 1 සෙන්ටිමීටරයක් නිරූපණය කරන්න. හරි. එහෙනම් අවස්ථා දෙකේදීම පුතේ එකම ඒකකයකින් අපි මිනුම් කරලා තියෙනවා. ඒ හින්දා දුවේ පුතේ අපි මොකද කරන්නේ? ඔන්න අපි මෙයාව අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන් මේ වගේ. ඊට කලින් අපි ඔන්න ආයි මතක් කරගන්නවා. අපි දන්නවා මේ පැත්තේ ඉන්නේ කවුද? පරිමාණ රූපයේ තියෙන මිනුම. ඒ වගේම 1 සෙන්ටිමීටර කියලා ඉන්නේ අපිට සැබෑ රූපයේ තියෙන මිනුම. හරි. එහෙනම් ඔන්න අපිට අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන් 5ට 1යි කියලා. තේරුණා නේද? දැන් පැහැදිලි නේද අපිට වෙනස් වුණු විදිහ? අපි කලින් හැමතිස්සෙම 1ට කියලානේ කිව්වේ නේද? දැන් අපි 5ට 1යි කියලා තමයි අපිට පරිමාණය එන්නේ. හරි. එහෙනම් අපි දැන් ඇඳලා බලමු පරිමාණ රූපේ. ඔන්න තියෙන අපේ දල සැබෑ රූපය. එහෙනම් අපි යොදාගත්තු පරිමාණයට අනුව අපි පාදයක දිග 5 සෙන්ටිමීටර වුණු සමපාද ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහට අපි නිර්මාණය කරගන්න පුළුවන්, අඳින්න පුළුවන්. දැන් අපේ දූල පුතාලා දන්නව නේද? සමපාද ත්‍රිකෝණ අඳින විදිහ. අපි ඒ ගැන කතා කරා නේද? අපිට පුළුවන් දැන් මේ ක්‍රම අපි දන්න ක්‍රම ශිල්ප පාවිච්චි කරලා මොකද කරන්නේ? සමපාද ත්‍රිකෝණයක් මේ විදිහට අඳින්න. දැන් ඊළඟට මොකද කරන්න ඕන? අන්න අර වැදගත් කාරණේ අපි ආයෙ මතක් කරනවා. අඳපු පරිමාණ රූපේ පරිමාණය මොකද කරන්නේ? මෙන්න මේ වගේ 5ට 1යි කියලා අපිට දක්වන්න පුළුවන්. එහෙනම් ඉන්දික සර් අපි දැන් උදාහරණ කිහිපයක්ම කතා කරා නේද? ඔව් නලින් සර්. අපි දැන් කතා කරපු රූප සටහන් දෙකම දිහා තුනම බැලුවාම දෙකක් අපි විශාල කරලා තිබ්බ ඒවා පොඩි කරලා ඇඳා. ඒ වගේම දැන් කුඩා රූපයක් විශාල කරලත් ඇඳා. ඉතින් මම මෙතන දැකපු පොදු ලක්ෂණය තමයි අපි මොන පරිමාණයට ඇඳත් මේක අනුපාතයක් විදිහට ලියා ගන්න ඕනේ නේද? එතකොට මේ අනුපාතයකට ලියන එක දීලා තියෙන පරිමාණ අනුපාතයක් විදිහට ලියන එක අතිශයින්ම වැදගත් කාරණයක් වෙනවා. එහෙනම් අපි බලමුද කලින් කතා කරපු ගණන් තුනේ මෙහෙම නැත්නම් උදාහරණ තුනේම භාවිතා කරපු අනුපාත කොයි විදිහටද අපි හදාගත්තේ කියලා. ඔව් ඒක හොඳයි ඉන්දික සර්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. එතකොට අපිට පුළුවන් පොඩි සාරාංශයක් ගන්න නේද? අපි මේක කොහොමද අනුපාතයක් විදිහට සකස් කරගත්තේ? සුදුසු අනුපාතයක් අපි පරිමාණයක් අනුපාතයක් ලෙස දක්වන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් ඔන්න අපිට තියෙනවා අපි පරිමාණයක් රූපයක් අඳිනකොට අපි යොදා ගන්න නැත්නම් අපි තෝරගන්න මොකද්ද පරිමාණය අනුපාතයක් විදිහට දක්වන්නේ කොහොමද කියලා. එහෙනම් අපි කතා කරමු මෙන්න මේ විදිහට අපි අර ඉහත කතා කරපු උදාහරණ තුනම අපි පොඩි විශ්ලේෂණයක් කරලා බලමු නේද? එහෙනම් අපි මුලින්ම තිබ්බා සෙන්ටිමීටර් 1කින් මීටරයක් දක්වනවා කියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 1කින් මීටර් එකක් දක්වුවා කියන්නේ අපි යා සෙන්ටිමීටර් 100ක් විදිහට තමයි ගන්නෙ. එහෙනම් අපිට ඔන්න එකම ඒකකයකින් මිනුම් කරලා තියෙන හින්දා 1/100 කියලා අපිට මෙන්න මේ විදිහට අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන්. මොකද කියන්නේ ඉන්දික සර් අපි අනිත් උදාහරණය කතා කරමුද? ඔව් නලින් සර්. අපිට ඊළඟට තිබුණේ 1 සෙන්ටිමීටරයකින් මීටර 2ක් දක්වන අවස්ථාවක්. ඒතකොට මේකෙදී අපි 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර්ම 200ක් තමයි
දක්වන්න ඕනේ. එතකොට ඒක අපි අනුපාතයක් විතර ලිව්වා 1/200ක් විදිහට. ඔව් අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ කුඩා අවස්ථාවේ තිබ්බ දෙයක් නේද? අපි පාදයක දිග සෙන්ටිමීටර් 1ක් වන සමපාද ත්‍රිකෝණයක් තමයි අපි විශාලනය කරලා යන්නේ. අපි ඒකත් කතා කරලා බලමු මේ උදාහරණේ කොහොමද අපිට ආවේ කියලා. එතකොට නම් පොඩ්ඩක් වෙනස් වුණා නේද? අපි පරිමාණ රූපේ මොකද වුනේ? සෙන්ටිමීටර් 5ක් තමයි අපි යොදාගත්තේ සැබෑ රූපේ සෙන්ටිමීටර් 1ක් නිරූපණය කරන්න. එහෙනම් මෙන්න මේ විදිහට අපි එකම එකකකින් මිනුම් කරලා තියෙනවා. එහෙනම් අපිට අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන් බොහොම සරලව 5ට 1යි කියලා. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් අපිට විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් අපි තෝරගත්ත පරිමාණය අනුපාතයක් විදිහට දක්වන්නේ කොහොමද කියලා. ඉන්දික සර් අපේ දූල පුතාලා දැන් මේක අධ්‍යයනය කරලා ඇතිනේ. අපි එයාලත් එක්ක මුංචි ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු නේද? ඒක හොඳයි. එහෙනම් කොහොමද කියලා බලමු. තීලා තියෙන පරිමාණයක් අනුපාතයක් විදිහට පත් කරගන්න කියලා නේද? හරි. බලන්නකෝ. ඔයාලට පුංචි අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒ තමයි අපි පරිමාණ කීපයක් දීලා තියෙනවා. ඔයාලා මේක අපිට අනුපාතයක් විදිහට ඉක්මනට සකස් කරලා පෙන්නන්න. අපි ප්‍රශ්න ටික ඉස්සෙල්ලා දෙන්නම්. පුංචි වෙලාවක් ඔයාලා අතරේ අපි සාකච්ඡා කරන ගමන් ඔයාලා ඉක්මනට ඒකට විසඳුම ගන්නකෝ බලන්න. ඔන්න අපිට පළවෙනි ගාන තියෙනවා සෙන්ටිමීටර් 1කින් සෙන්ටිමීටර් 10ක් දැක්වීම කියන එක. ඒ වගේම දෙවෙනි ගාන වලට තියෙනවා සෙන්ටිමීටර් 5කින් මීටර් 1ක් දැක්වීම කියලා. හවුද පුතේ? එතකොට ඔයාලට තුන්වෙනි ගාන විදිහට 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර තමයි 5ක් දක්වන්න තියෙන්නේ. බලමු හතරවෙනි ගාන මොකක්ද කියලා. හතරවෙනි ගාන විදිහට තියෙනවා සෙන්ටිමීටර් 4කින් මීටර් 5ක් දක්වන්න කියලා. ඒ වගේම සෙන්ටිමීටර් 5කින් මිලිමීටර් 2ක් දක්වන්න තමයි ඔයාලගේ පස්වෙනි ගාන විදිහට දීලා තියෙන්නේ. එහෙනම් බලන්නකො මේක අනුපාතයක් විතර දක්වන්න පුළුවන්ද කියලා. නලින් සර් අපි මේක අනුපාතයක් විතර ලියනකොට අපි මීට කලින් පාඩමකදී කතා කරා නේද කොහොමද අනුපාතයක් ලියන්නේ කියලා. ඔව් ඉන්දික සර් අපි අනුපාතයක් ලියනකොට රාශීන් දෙකක් නැත්නම් සංඛ්‍යාත්මක සම්බන්ධතාවයක් දක්වනකොට අනුපාතයක් විදිහට අපි මොකද කරන්නේ? කතා කරන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. අපි ඒක කතා කරමු. මේ අතර අපේ දූල පුතාලා මෙන්න මේ ගණන් ටික හදාගෙන යාවි නේද? හරි. අපි බලමුකෝ එහෙනම්. හරි. පුතේ අනුපාතයක් ලියනකොට අපි සැලකිලිමත් වූ වැදගත් කරුණු තුනක් තියෙනවා නේද? හරි. අපි බලමු මේ තුන මොකක්ද කියලා කියන එක. ඔව් ඒකක සමාන වෙන්න ඕන නේද? අපි ඒ ගැන කතා කරානේ. නම් ඒකක සමාන වෙන්න ඕනේ. ඒ වගේම අපි ඒ භාවිතා කරලා තියෙන නැත්නම් මිනුම් කරලා තියෙන ඒකක සඳහන් කරනවද? නැහැ. අපි ඒක සඳහන් කරන්නේ නැහැ දුවේ පුතේ. අපි ඒක අනුපාත පාඩමේ ඉගෙන ගත්තා නේද? ඒ වගේම මෙන්න මේ අවසාන කොටස අතිශයින් වැදගත්. අපි අනුපාතය සරලම ආකාරයෙන් තියන්න ඕන. හරි. එහෙනම් ඔන්න ඔය කරුණු මත පදනම් වෙලා අපි බොහොම ඉක්මනට අර පරිමාණය අපි සුදුසු තෝරාගත්ත පරිමාණය අනුපාතයක් විදිහට දක්වමු. හරි. අපි බලමුකෝ එහෙනම්. එහෙනම් ඔන්න අපි පිළිතුරු බලන්නයි යන්නේ. හරි. බලමුකෝ එහෙනම්. අපිට තියෙනවා ඔන්න පළවෙනි ගාන තිබ්බේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 10ක් දක්වන්න කියලා. හරි. එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 10ක්. දෙන්නම එකම එකකකින් නේද මිනුම් කරලා තියෙන්නේ? ඔව්. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් 1ට 10යි කියලා. නික සර්? ඔව් ඒ වගේම දුවේ පුතේ ඔයාලට තිබ්බ දෙවෙනි ගාන සෙන්ටිමීටර් 5කින් මීටර් 1ක් දක්වන ආකාරය තමයි තිබුණේ ඔයාලට අනුපාතයක් විතර දක්වන්න. එහෙනම් මේකෙදී නම් අර නලින් සර් කලින් මතක් කරා වගේ අනුපාතයක් ලියනකොට පළවෙනිම වැදගත් කාරණේ උනේ එකම එකකින් තියනවා කියන එකනේ. හැබැයි මෙතනදී එකම එකකින් නෑ නේද? එහෙනම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මුලින්ම මෙයාව එකම එකකින් දක්වන්න. එහෙනම් අපි මුලින්ම ලියමුකෝ 5 සෙන්ටිමීටර දක්වන්න 1 මීටර වලින් කියලා. right දෙවෙනි අවස්ථාවේදී අපි හදාගත්තා 1 මීටර කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් 100ක්. ඊට පස්සේ අපි මේක ලියන්නේ කොහොමද? ඔව් අපි එකම එකකට පත් කරගත්තට පස්සේ මේක අනුපාතයක් විදිහට ලියනවා. ඒතර මට ලියන්න පුළුවන් 5 සෙන්ටිමීටර වලට එහෙම නැත්නම් 5ට 100 විදිහට. හැබැයි අවසාන කාරණාවේදී ඔයාලට මතක නම් අපි කිව්වා මේක පුළුවන් තරම් සරල කරනවා කියලා. එහෙම නැත්නම් මේ දෙන්නම බෙදෙන එකම සංඛ්‍යාවක් තියෙනවා නම් අපේ සංඛ්‍යාවෙන් බෙදලා තමයි අවසාන පිළිතුර ගන්නෙ. එහෙනම් මට 5 සහ 100 කියන සංඛ්‍යා දෙකම 5න් බෙදන්න පුළුවන්. ඒතර මට ලැබෙනවා 1ට 20 විදිහට. හොඳයි සර්. එහෙනම් අපි බලමු ඊළඟට අපිට තියෙන්නේ 1 සෙන්ටිමීටර වලින් මිලිමීටර 5ක් දක්වන්න. එතකොට එකම එකකයකින් නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් අපි ලියනවා 1 සෙන්ටිමීටර වලින් අපි නිරූපණය කරනවා මිලිමීටර 5ක්. හරි. අපි බලමුකෝ එහෙනම්. ඔන්න අපි එකම එකකයට පරිවර්තනය කරගන්නවා. මේ අවස්ථාවේදී අපි සෙන්ටිමීටර එක මිලිමීටර වලට පරිවර්තනය කරගන්න පුළුවන්. යා මිලිමීටර 10ක් විදිහට. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ගත්තම මිලිමීටර 10කින් මිලිමීටර 5ක් තමයි නිරූපණය වෙන්නේ නේද? එහෙනම් අපිට මෙයාව දැන් අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් 10ට 5යි කියලා. ඒකට මෙහෙම ලිව්වම මොකද වෙන්නේ පුතේ? අපිට සරලම ආකාරයෙන් මෙයාව තියන්න පුළුවන් 2ට 1ක් විදිහට. ඔව් නලින් සර් බලමුකෝ මේ වෙනකොට අපි දුවලා පුතාලා
ගණන් ටික නම් ඉක්මනට හදලා ඇති. ඒක නිසා අපි මේ පුංචි කාලයක් ලබා දෙන්නේ ඔයාලටත් ඒකේ තව හදලා නැති අයට ඉක්මනට හදා ගන්න අවස්ථාවක් විදියට. හරිද ඔය පුතේ? අපි ඔයාලගේ 4 වෙනි ගාන මොකද්ද තිබුණේ කියලා. ඔව් අපිට තියෙනවා 4 සෙන්ටිමීටර වලින් මීටර් 5ක් දක්වන්න කියලා. එහෙනම් බලමුකෝ 4 සෙන්ටිමීටර වලින් තමයි මීටර් 5ක් දක්වන්න කියන්නේ. එහෙනම් මම මේක එකම එකක වලට පරිවර්තනය කරගන්නවා මෙන්න මේ විදියට 5 මීටර කියන එක මම ලියනවා 500යි සෙන්ටිමීටර විදියට. නම් මට අනුපාතයක් විතර දක්වන්න පුළුවන් මේක 4ට 500 විදියට. එහෙනම් මේක තවදුරටත් මට සුළු කරන්න පුළුවන්. එහෙනම් මම මේක තවදුරටත් සුළු කරාම 1ට 125 විදියට තමයි ලැබෙන්නේ. ඔදුවේ පුතේ අපි දැන් කොටස් 4ක් සාකච්ඡා කරා. එහෙනම් අපි බලමු ඊළඟ කොටස. ඔන්න අපිට තියෙනවා සෙන්ටිමීටර් 5කින් මිලිමීටර් 2ක් දක්වන්න කියලා. එහෙනම් අපි බලමු මෙයා අපි අර පරිමාණයක් නේ සඳහන් කරන්නේ නේද? එතකොට අපි එකම එකකයකින් මිනුම් කරන්න ඕන. ඒ වගේම මොකද වෙන්න ඕන? අපේ පරිමාණය අනුපාතයක් ලෙස දක්වන්න යනකොට අපි ආව සරලම ආකාරයෙන් තියන්නත් ඕන. හරි. එහෙනම් අපි සාකච්ඡා කරලා බලමුකෝ. එහෙනම් ඔන්න අපිට තියෙනවා සෙන්ටිමීටර් 5කින් මිලිමීටර් 2ක් තමයි නිරූපණය වෙන්නේ. එහෙනම් 50 මිලිමීටර තමයි එන්නේ නේද? එතකොට 50 මිලිමීටර වලින් 2 මිලිමීටර තමයි අපිට නිරූපණය කරන්න යන්නේ. එහෙනම් අපි මෙයාව අනුපාතයක් විදිහට දක්වනවා 50ට 2යි. ඒ වගේම මෙයාව තව දුරටත් අපිට සරල කරන්න පුළුවන්. අපි මෙයාව තව දුරටත් සරල කරාම 25ට 1ක් විදිහට එනවා. ඔන්න ඔය විදිහට දුවේ පුතේ අපි අපේ කොටස් පහම සාකච්ඡා කරලා අවසන් කරනවා. බලමු දුවල පුතාලගේ මේ අපිත් එක්කම ආපු පිළිතුරු ලැබිලා තියෙනවද කියලා බලන්න. හරි. එහෙනම් අපි ඊළඟට අපි යනවා දුවේ පුතේ. දැන් ඔන්න අපි පරිමාණ රූපයක පරිමාණය සුදුසු පරිමාණයක් තෝරගන්න විදිහ අපි සාකච්ඡා කරා. ඒ වගේම එයා අනුපාතයක් විදිහට ලියන විදිහත් අපි සාකච්ඡා කරා. දැන් අපි යනවා ඊටමත් වැදගත් කොටසකට ඉන්දික සර්. අපි යන්නේ පරිමාණ රූපයක් අඳින්න. දැන් සුදුසු පරිමාණයක් තෝරගන්න විදිහ අපි දන්නවා. පරිමාණය අනුපාතයක් විදිහට දක්වන විදිහ දන්නවා. එහෙනම් අපි පරිමාණ රූපයක් අඳින්න තමයි යන්නේ. හරි. අපි ඒක උදාහරණයකින් කතා කරමු නේද ඉන්දික සර්? ඔව් නලින් සර්. එහෙනම් අපි දැන් මුලින්ම ගණන් තුනක්ම කතා කරා උදාහරණ වල විදිහට පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද සහ පරිමාණ රූපයක් අඳින්න අපිට කොහොමද කියන එක කතා කරා. හැබැයි අපි නිවැරදිව අඳින විදියක් නම් කතා කරේ නෑ නේද? අපි නිකන් අඳින විදිය සහ එම පරිමාණ රූපේ මෙන්න මේ විදිහට එනවා කියලා කිව්වට කොහොමද අංශක අණුවක් නිර්මාණය කරගන්නේ? එහෙම නැත්නම් කොහොමද ඒ උපකරණ භාවිතා කරන විදිය අපි බොහොම පැහැදිලිව කතා කරනවා කියලා කිව්වනේ. අපි දැන් යන්නේ අන්න ඒ අවස්ථාවට. එහෙනම් බලමුකෝ අපිට තියෙන උදාහරණය මොකක්ද කියලා. මෙන්න අපිට ගාණක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? පැත්තක දිග මීටර් 6ක් සහ පළල මීටර් 4ක් වූ ඍජුකෝණාශ්‍රාකාර පන්ති කාමරයක පරිමාණ රූපයක් තමයි අඳින්න කියලා කියන්නේ. හරි. අඳින්න මුලින්ම අපි අඳින්න කලින් මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවානේ. බොහොම වැදගත් දෙයක්. මොකද්ද? අපි සුදුසු පරිමාණයක් තෝරගන්න ඕනේ. හරි. බලමුකෝ මේකේ සුදුසු පරිමාණයක් අපි. හරි. බලමුකෝ පරිමාණය විදිහට මම 1 සෙන්ටිමීටරයකින් මීටර් 1ක් දැක්වෙන විදිහට තමයි තෝරගන්නේ. එහෙනම් මට මේක ලියා ගන්න පුළුවන් එකම ඒකක වලින්. අපි මේක දැන් ගණන් හදලා දන්නවා දුවලා පුතාලා. එහෙනම් සෙන්ටිමීටර් 100ක් විතර දක්වනවා. එහෙනම් අපි මෙතනදී ඒක අනුපාතයක් විතර මට ලියන්න පුළුවන් 1ට 100ක් විදිහට. එහෙනම් දුවේ පුතේ බලන්නකෝ මේ අනුපාතය යටතේ මේ විදිහේ පන්ති කාමරයක දල සැලැස්මක් ඇඳගෙන ඒ දල සැලැස්මට අනුව කොහොමද අපි පරිමාණ රූපය නිර්මාණය කරන්න කියලා අපි දැන් බලමු. ඔදුවේ පුතේ දැන් අපි මේ පරිමාණ රූපය අඳින්න පුළුවන් සුදුසු පරිමාණයක් තෝරගත්තා නේද? අපි පරිමාණය තෝරගත්තා 1ට 100 කියලා තිබ්බේ. එතකොට අපි කිව්වේ 1 සෙන්ටිමීටරයකින් අපිට මීටර් 1ක් නිරූපණය වෙනවා කියලා. එතකොට අපි බලමු මේක ආපු සැරයක්. එතකොට තියෙනවා පැත්තක තික 6 මීටර හා පළල 4 මීටර වූ ඍජු කෝණාශ්‍රාකාර පන්ති කාමරයක් තමයි අපි මේ පරිමාණ රූපයක් විදියට නිර්මාණය කරන්න යන්නේ. හරි. අපි බලමුකෝ. එහෙනම් ඔන්න පරිමාණය තියෙනවා 1ට 100යි. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් මීටර් 1ක් නිරූපණය වෙනවා. එහෙනම් අපි දන්නවා දැන් 1 සෙන්ටිමීටරයකින් 1 මීටරයක් නිරූපණය වෙනවා කියන්නේ මීටර් 6ක් නිරූපණය කරන්න අපි සෙන්ටිමීටර් 6ක් ගන්න ඕනේ. ඒ වගේම මීටර් 4ක් නිරූපණය කරන්න අපි සෙන්ටිමීටර් 4ක් ගන්න ඕනේ. හරි. අපි ඊට කලින් මේ ඍජුකෝණාශ්‍රාකාර පන්ති කාමරයේ දල සැලැස්මක් අපි අඳගමු. එයාගේ පළල මීටර් 4ක් කියනවා. ඒ වගේම එයාගේ දිග මෙන්න මේ විදිහට අපි මීටර් 6ක් කියන විදිහට අපි දල සැලැස්මක් තමයි අපි මෙතන ලබා ගන්න යන්නේ. හරි. බලමුකෝ. එතකොට ඔන්න ඔය විදිහට අපි දල සටහනක් ඇඳ ගන්නවා. මෙහෙම ඇඳ ගන්න දල සටහනේ අපි ලකුණු කර ගන්නවා. මෙයාගේ පළල අපිට මීටර් 4ක් විදිහටත් ඒ වගේම මෙයාගේ දිග මීටර් 6ක් විදිහට. එයා මෙයා ඍජුකෝණාශ්‍රාකාර හැඩයකින්ද අපි අපේ පරිමාණ රූපයට අදාළ වෙන්න අපි යාගේ අංශක 90ත් ලකුණු කරගමු. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි පරිමාණ රූපයේ දල සටහනක් ඇඳගෙන ඉවරයි. එහෙනම් අපි දැන් පරිමාණ රූපය නිර්මාණය කරමු. එතකොට අපිට මුලින්ම පුළුවන් මෙන්න මේ මීටර් 6ක දිග ප්‍රමාණය මෙන්න මේ විදිහට අපේ අඩි රූල භාවිතා කරලා නැත්නම් අපි පරිමාණය සහිත සරල ධාරය භාවිතා කරලා අපි මීටර් 6ක් මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න. එහෙනම් මීටර් 6ක් දිග රේඛාව අපි නිරූපණය කරනවා. ඒකට අපි භාවිතා කරන්නේ පුතේ සෙන්ටිමීටර් කීයක්ද?
ඔව් අපි සෙන්ටිමීටර් 6ක් භාවිතා කරන්න වෙනවා නේද? මොකද අපි දන්නවනේ 1 මීටරයකින් 1 සෙන්ටිමීටරයක් කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මීටර් 6ක දිග වෙනුවෙන් සෙන්ටිමීටර් 6ක් අපි අඳගත්තා. එතකොට අපි මේක සෙන්ටිමීටර් 6ක් විදිහට මෙන්න මේ වගේ දිග ලකුණු කරනවා. ඊළඟට අපි මීටර් 4ක පළල නිරූපණය කරන්න සෙන්ටිමීටර් 4ක් අඳින්න ඕනේ. එතෙන්දී අපි අතිශයින්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකක්ද හේතුව? මෙතන අපි අංශක 90ක කෝණයක් තමයි තියෙන්නේ නේද? එහෙනම් අපි මේ වෙනුවට අපි භාවිතා කරනවා මෙන්න මේ විදිහට විහිද චතුරස්‍රය තියලා අංශක 90ක කෝණයක් එන විදිහට අපි පරිමාණය දාලව සෙන්ටිමීටර් 4ක් මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්නවා. එහෙනම් දුවල පුතාලා මෙතෙන්දී පරිස්සම් වෙන්න ඕන. අංශක 90ක කෝණයක් එන්නත් ඕන නේද? ඒ වගේම උස මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 4ක් එන්නත් ඕනේ. අපි මෙහා සෙන්ටිමීටර් 4යි කියලා මෙන්න මේ විදිහේ ලකුණු ගන්නවා. එතකොට මෙතන අපිට අංශක 90ක කෝණයක් ආවා. හරි. දැන් අපි මේ විදිහට දිග එක අවස්ථාවක උනොත් පළ එක අවස්ථාවකනුත් ඇඳගෙන ඉවරයි. අපි ඊළඟට අනිත් පැත්තටත් විහිං චතුරස්‍රය භාවිතා කරනවා නේද? කොහොමද අපි භාවිතා කරන්නේ? අපි බලමු විහිං චතුරස්‍රය තියලා මෙන්න මේ විදිහට තියලා අපිට පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී අපිට පරිමාණයක් දක්වන්න වෙන්නේ නැහැ නේද? අපි එහෙනම් මොකද කරන්නේ? අපි සාමාන්‍යයෙන් මේ සෙන්ටිමීටර් 4ට වඩා එහාට ඇඳලා අපි මොකද කරන්නේ? රූල භාවිතා කරලා ඒකේ සෙන්ටිමීටර් 4ක් මෙන්න මේ විදිහට අපි නිරූපණය කරනවා. නැත්නම් අපිට මේ පැත්තෙන් මෙහෙම තියලා ගන්නත් පුළුවන්. හැබැයි එහෙම තියලා ගන්න නම් අපි මෙන්න මෙතන මේ අවස්ථාවේදී 6 සෙන්ටිමීටර ඇඳපු රේඛාව දික් කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට නැත්නම් විහිං චතුරස්‍රය හරියට සමපාත කරගන්න වෙන්නේ නැහනේ. එහෙනම් මෙන්න මේ විදිහට අපි ලකුණු කරගන්නවා සෙන්ටිමීටර් 4. ඊළඟට අපි මෙතනත් අංශක 90ක් වෙනවා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විදිහට අපි සෙන්ටිමීටර් 4 පළල පාද දෙකක් නිර්මාණය කර හින්දා අපි ඊළඟට සෙන්ටිමීටර් 6ක් වන මෙන්න මේ විදිහට ඉතුරු පාදයක් නිර්මාණය කරනවා. එතකොට මෙයාත් අපිට සෙන්ටිමීටර් 6ක් විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒ වගේ මෙතන අංශක 90ක් වෙනවා. එතන මෙතනත් සෙන්ටිමීටර් 4ක් විදිහට ලකුණු කරන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි අපිට දාලා පරිමාණ රූපය ඇඳලා ඉවරයි නේද? හැබැයි අපි අර වැදගත් කාරණයක් කතා කරා මෙයාගේ පරිමාව අපි යටින් ලියන්න ඕනේ නේද? එහෙනම් අපි ලියනවා මෙයාගේ පරිමාණය 1ට 100ක් කියලා මෙන්න මේ විදිහට. හවුදුවේ පුතේ එහෙනම් ඔයාලා මේ දැක්කේ කොහොමද පරිමාණ රූපයක් නිවැරදිව අඳින්නේ කියලා. එහෙනම් අපි දන්නවා විහිද චතුරස්‍රය භාවිතා කරා, රූල භාවිතා කරා, මෙන්න මේ උපකරණ භාවිතා කරලා කොහොමද අංශක 90 නිර්මාණය කරේ නේද? බොහොම පැහැදිලිව අපි නලින් සර් ඔයාලට පැහැදිලි කරානේ. එහෙනම් දැන් ඔයාලට පුංචි අවස්ථාවක් දෙන්නයි අපි මේ කල්පනා කරේ. එහෙනම් ඔයාලට දෙන්නම් පුංචි ගාණක් පුංචි වෙලාවකුත් එක්ක බොහොම ඉක්මනට ඔයාලගේ උපකරණ ලැහැත්ති කරගෙන බලමු මේ ගාණත් ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. හරි. බලන්නකො අපිට තියෙන ගාණ මොකක්ද කියලා. පැත්තක දිග මීටර් 5ක් වූ සමචතුරස්‍රාකාර ක්‍රීඩා පිටියක පරිමාණ රූපයක් තමයි අඳින්න තියෙන්නේ. හැබැයි දැන් මෙතනදී ඔයාලට පුංචි ලේසි වැඩක් කරලා දීලා දෙනවා. අපි කලින් නම් ඇන්දේ ඍජු කෝණාශ්‍රයක් නේද නලින් සර්? මොකද්ද අපිට ඔයාලට දෙන්න තියෙන මේකේ වැදගත්ම එහෙම නැත්නම් ලේසි වෙලා තියෙන කොටස? ඔව් මෙතෙන්දී අපි මුලින් කතා කරේ ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයන්නේ. එතකොට අපි ඒකේ දිගට වෙනම මිනුමකුත් පල්ලට වෙනම මිනුමකුත් තමයි අපි ලබා ගත්තේ. නමුත් අපිට දැන් තියෙන්නේ පැත්තක දිග මීටර් 5ක් වූ සමචතුරස්‍රාකාර ක්‍රීඩා පිටියක් නේද? එතකොට එහෙම වුණාම අපි දන්නවා එයාගේ දිග පල්ල සමාන වෙනවා. එතකොට පාද හතරම එකම දිගින් යුක්ත වෙනවා නේද? එහෙනම් අපි ඔන්න දැන් පැත්තක දිග මීටර් 5ක් වූ සමචතුරස්‍රාකාර ක්‍රීඩා පිටියක පරිමාණ රූපයක් තමයි මේ විදිහට අඳින්න යන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙයාගේ දල සටහනක් බලමු. ඔන්න ඔය විදිහට අපි දල සටහනක් ඇඳ ගන්නව නේද? අර අපි කලින් පරිමාණ රූපය අඳින වෙලාවෙත් අපි දල සටහනක් ඇඳගත්තනේ නේද? එහෙනම් ඔන්න ඔය විදිහට අපි මීටර් 5ක් වෙන විදිහට අපි දල සටහනක් ඇඳ ගන්නවා. හරි. ඊළඟට ඔන්න වැදගත් කොටසක් තියෙනවා අපි සුදුසු පරිමාණයක් තෝරගන්නවා. හරි. එහෙනම් අපි මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 1කින් මීටර් 1ක් නිරූපණය වෙන විදිහට පරිමාණය තෝරගන්නවා. දැන් අපේ දූල පුතාලා දන්නවනේ සුදුසු පරිමාණයක් තෝරගන්න විදිය. එහෙනම් මෙයාව අපි එකම ඒකකයකින් මෙන්න මේ විදිහට දක්වනවා සෙන්ටිමීටර් 100ක් විදිහට. එහෙනම් අපිට අනුපාතයක් ලෙස මෙයාව ලියන්න පුළුවන් 1ට 100යි කියලා. යා සරලම ආකාරයෙන් ඉන්නවා. හරියින් දිග සර්. එහෙනම් අපි සුදුසු පරිමාණයක් තෝරගත්තා. ඒ අනුපාතයක් විදිහට දැක්කුවා. දල සටහනකුත් අපි අඳගත්තා නේද? හින්දක සර්. එහෙනම් අපි පරිමාණ රූපය අඳිමුද දූල පුතාලත් එක්ක? ඔව් අපි දැන් ඔයාලත් එක්ක මෙතනදී කතා කරන්නේ කලින් නලින් සර් ඇඳලා පෙන්නුවා වගේ නෙමෙයි අපි බොහොම වෙනස් ක්‍රමයක් භාවිත කරනවා. හැබැයි ඔයාලා ඒක කරන විදිහ අපි පැහැදිලි කරනවා. ඔයාලත් මෙන්න මේ පියවරවල මේ විදිහටම තමයි නිර්මාණයේදී යොදාගන්නේ. හරි. බලන්නකෝ. එතකොට අපිට දැන් තෝරාගත්ත පරිමාණයට අනුව මීටර් 5ක දිගක් පෙන්වන්න සෙන්ටිමීටර් 5ක දුරක් තමයි අඳින්න වෙන්නේ පරිමාණ රූපේ. හරි. බලන්නකෝ පරිමාණ රූපේ අඳින්නේ කොහොමද කියලා. මුලින්ම ඔන්න රූල ගත්තා. මතකයිනේ නලින් සර් දැන් හැටොත් කියලා දුන්නා. ඒතර ඔයාලත් කරන්නේ රූල අරගෙන අපි මුලින්ම මේ රූලේ සෙන්ටිමීටර් 5ක දුරක් මේ විදිහට අඳ ගන්නවා. ඊට පස්සේ මම ලකුණු කරගන්න මේක 5 සෙන්ටිමීටර කියලා. හරි. දැන් අපි මොකද්ද කරන්න ඕනේ?
දැන් අපි කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මෙතන අපි දන්නා ඍජු සමචතුරස්‍රාකාර තමයි ක්‍රීඩා පිටිය කියන්නේ නේද? ඒතර මේ ක්‍රීඩා පිටියේ සමචතුරස්‍රාකාර නිසා අපිට සිද්ධ වෙනවා ඍජු කෝණයක් එන විදිහට ඊළඟ පාදය අඳින්න. හරි. එතකොට මම භාවිතා කරන උපකරණය මොකක්ද? ඔව් ඔයාලා දන්නවා මොකක්ද දැන් අපි භාවිතා කරන උපකරණය? විහිද චතුරස්‍රය භාවිතා කරන්න ඕනේ නේද? එතන අංශක 90 කියන එක මේ විදිහට තියලා අපි එතනදිත් ලකුණු කරගන්නවා සෙන්ටිමීටර් 5ක්. ඊළඟට තවත් ඍජු කෝණයක් අඳ ගන්න ඕනේ නේද නනින්ස? ඔව් නේද අපි තවත් ඍජු කෝණයක් අපිට අඳින්න වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඔන්න විදිහට පාද දෙකක් අපි නිර්මාණය කරගෙන ඉවරයි. ඊළඟට අපි ආපහු සැරයක් මෙන්න මේ විදිහට සැලසුමේ අපේ පරිමාණ ඔන්න විදිහට අපි අංශක 90 ලකුණු කරනවා. ඒ වගේම අපි අනිත් ඍජු කෝණයක් අඳින්න යන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී නික සර් අපි කලින් දැක්කේ නම් විහිං චතුරස්‍රය මේ පැත්තට නෙමෙයි අපි භාවිතා කරේ. අපි ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔව් නලින්ස. දැන් මෙතනදී අපි 5 සෙන්ටිමීටර අඳින්න ඕන නිසා ඔයාලට පැහැදිලි කිරීමට පමණයි මේ විදිහට විහිං චතුරස්‍රය භාවිතා කරනවා කියලා මෙතනදී ඔයාලට අපි රූපය සටහනේ දක්වලා තියෙන්නේ. හැබැයි ඔයාලා භාවිතා කරන නිවැරදි ක්‍රමය නලින්ස කතා කරලා කිව්වා. මොකද අපි ඒ අතර ගත්තා නම් මට 5 සෙන්ටිමීටර අතනින් මනින්න බෑ නේද? ඒතර අපි මොකද කරේ? ඉරක් ඇඳලා පහට වඩා වැඩි දිගේ ඉරක් ඇඳලා ඊට පස්සේ තමයි අපි 5යි කියන එක ලකුණු කරේ අපේ සරලධාරයේ මත රූල භාවිතා කරලා. ඉතින් මම මෙතනදී ඒක ආපහු සැරයක් මතක් කරනවා. හැබැයි මේ විදිහට නෙමෙයි අපි විහිද චතුරස්‍රය භාවිතා කරන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ විදිහට මට 5 සෙන්ටිමීටර අඳින්න පුළුවන්. එතනත් ඍජු කෝණයක් වල දන්නවා නම් ඍජු කෝණය මෙන්න මේ විදිහට ලකුණු කරලා මට මේ නිර්මාණය අවසන් කරන්න පුළුවන් 5 සෙන්ටිමීටර දෙකක් නිසා සරලධාරයේ මත රූල භාවිතා කරලා මෙන්න මේ විදිහට රූල ඉරක් ගහ ගන්න පුළුවන් මට 5 සෙන්ටිමීටර වෙන විදිහට. එතකොට අපේ අවසාන පරිමාණ රූපය මෙන්න මේ විදිහට දකින්න පුළුවන් ඔයාලට. ඔව්දුවේ පුතේ. එතකොට අපි මෙන්න මේ විදිහට පරිමාණ රූපේ අපි අඳ ගන්නවා. අඳගෙන ඉවරලා අපි තවත් වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? අපි හැමතිස්සෙම කතා වෙනවා. එයාගේ පරිමාණය මොකද වෙන්න ඕනේ? අපි සඳහන් කරන්න වෙනවා. එහෙනම් මේ විදිහට පරිමාණය සඳහන් කරනවා 1ට 100ක් විදිහට. එහෙනම් අපි දන්නවා මේකේ දැන් කොහොමද පරිමාණය තියෙන්නේ කියලා. එතකොට ඉන්දිකස දැන් සමහරවිට අපි සැබෑ රූපය නැත්තම් සැබෑ වස්තුව දකින්න හම්බෙන්නේ නැහැ. පරිමාණ රූපයක් එක්ක ඊට අදාළ පරිමාණය තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවල ඉන්දිකස අපිට සැබෑ රූපේ නැත්තම් ඒ සැබෑ වස්තුවේ දිගපළල තීරණය කරගන්න පුළුවන්ද? හොයාගන්න පුළුවන්ද? ඔව් නේද? ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. අන්න ඒ අවස්ථාව සඳහා වැදගත් වෙන නිසා තමයි අපි අර පරිමාණයත් එතන ලකුණු කරන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි බලමු අපිට පරිමාණ රූපයක් ඇඳලා දුන්නාට පස්සේ ඒ රූපය දිහා බලලා දීලා තියෙන පරිමාණය මොකක්ද කියන ඒක තීරණය කරලා කොහොම තියෙන්නේ නැද්ද මේකේ සැබෑ රූපය කියන එක හොයන විදියක් ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. හරි. බලන්නකෝ මේක. ඔයාලට පුංචි උදාහරණයක් තියෙනවා. එතකොට මේ රූප සටහනේ අපිට ගානක් අපෙන් අහනවා නම් වැදගත්ම කොටස වෙන්නේ ඒකේ දීලා තියෙන්න ඕන අපිට එයා ඒ රූපය ඇඳලා තියෙන පරිමාණය. මොකද අපි ඇඳපුවාම පරිමාණයක් ඔයාලා දැක්ක හැම වෙලෙම අපි ඒ ඇඳපු රූපය යටින් පරිමාණය මෙන්න මේකයි කියලා ලිව්වා. ඒ වගේම යම්කිසි කෙනෙක් අපිට දෙනවා නම් පරිමාණ රූපයක් තමයි මේක කියලා එයා ඇඳපු පරිමාණය අපිට බොහොම පැහැදිලිව මුලින් දෙන්න ඕනේ. එහෙනම් 1ට 100 පරිමාණයට තමයි ඇඳලා තියෙන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්. එතකොට එහෙම ඇඳපු රූපයේ දිග තියෙනවලු සෙන්ටිමීටර් 5ක් ඒ වගේම පළල සෙන්ටිමීටර් 2ක් විදිහට තියෙනවලු. එහෙනම් අපෙන් අහනවා මේකේ සැබෑ දිගයි සැබෑ පළලයි ගණනය කරන්න කියලා. එතකොට අපි මෙතනදී කරන විශේෂ වැදගත් දෙයක් තියෙනවා දීලා තියෙන පරිමාණය භාවිතා කරලා නේද නිසා. ඔව් අපිට මෙතන තියෙන වැදගත්ම සාධකය තමයි අපිට මේ පරිමාණ රූපය අඳින්න භාවිතා කරලා තියෙන පරිමාණය නේද? එහෙනම් එයාගෙන් තමයි අපි අපිට අවශ්‍ය සැබෑ දිග ගණනය කරන්න අවශ්‍ය සාධක ලබා ගන්නෙ. හරි අපි බලමුකෝ එහෙනම්. එහෙනම් මෙන්න මේක තමයි අපිට දීලා තියෙන පරිමාණ රූපය. ඒ වගේම මෙන්න දීලා තියෙන පරිමාණය අනුව සැලකුවොත් පරිමාණය 1ට 100යි. ඒ කියන්නේ පරිමාණ රූපයේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ රූපයේ සෙන්ටිමීටර් 100ක් නිරූපණය වෙනවා. එහෙනම් අපිට මේක ගන්න පුළුවන්. මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට ගත්තම අපිට තීරණය කරන්න පුළුවන් පොතේ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් 1 මීටරයක් තමයි නිරූපණය වෙන්නේ. කියන්නේ පරිමාණ රූපයේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ රූපයේ මීටර් 1ක් නිරූපණය වෙනවා. ඒ විදිහට බැලුවම අපිට පුළුවන් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම අරගෙන අපිට අපි දන්නවා දැන් 1 සෙන්ටිමීටර 1 මීටරයක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට අපිට පරිමාණ රූපයට අනුව දිග තියෙන කීයක්ද? සෙන්ටිමීටර් 5ක් විදිහට. එනකොට අපි 1 සෙන්ටිමීටරයකින් සැබෑ රූපයේ 1 මීටරයක් නිරූපණය වෙනවා. එහෙනම් අපිට සැබෑ රූපයේ දිග බලන්න නම් අපි මොකද කරන්නේ? එහෙනම් ඔන්න ඔය විදිහට අපි 5 ගුණ කරනවා 1ෙන් ඒ විදිහට එනවා මීටර් 5යි කියලා. එතකොට සැබෑ රූපයට අනුව ඒ කියන්නේ මේ විදිහට මීටර් 5යි කියලා හොයාගන්න පුළුවන් පරිමාණ රූපයේ පළල තියෙන්නේ සෙන්ටිමීටර් 2යි කියලා නේද? පළල තියෙන්නේ සෙන්ටිමීටර් 2යි කියලා. ඒ කියන්නේ අපි දැන් බලනවා 1 සෙන්ටිමීටරයකින් මීටර් 1ක් තමයි නිරූපණය වෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර් 2කින් බලන්න අපි මේක 2 ගුණ කරනවා එකෙන්. එතකොට අපිට එනවා මීටර් 2ක් විදිහට. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් සැබෑ රූපයේ දිග මීටර් 5කුත් සැබෑ රූපයේ පළල මීටර් 2කුත් විදිහට. හරි ඉන්දික සර් අපි එහෙනම් ප්‍රශ්නයක් කතා කරමුද?
ඔව් නේද නලින් සර්. දැන් අපි මුලින්ම කතා කරා පුංචි උදාහරණයක් යටතේ ඔයාලත් එක්ක කොහොමද පරිමාණ රූපයක් දීලා තිබුණාම ඒ පරිමාණ රූපය ඇඳලා තියෙන පරිමාණය ඇසුරෙන් සැබෑ රූපය කොහොමද මිනුම් ලබා ගන්න කියලා. එහෙනම් දැන් දුවලා පුතාලට තේරෙන්නේ නැතනේ. අපි අර පරිමාණ රූපයේ අඳිනකොට කලින් කතා කරපු දීලා තියෙන පරිමාණය අපි අනුපාතයක් විතර තමයි ලිව්වේ. හැබැයි දැන් අනුපාතයක් විතර තියෙන එක අපි ආපස්සට තමයි ගියේ මොකක් කරන්නද? පරිමාණය හොයාගන්න නේද? එහෙනම් අපි බලමු පුංචි ගැටලුවක් කතා කරන්න. හරි. මෙන්න තියෙනවා ප්‍රශ්නයක්. මෙතන තියෙන පරිමාණ රූපයක් දිග දීලා තියෙන සෙන්ටිමීටර් 7ක් විදියට පළල දීලා තියෙන සෙන්ටිමීටර් 3ක් විතර. හැබැයි තාමත් අපි දන්නේ නැහැ මෙයා ඇඳලා තියෙන්නේ මොන පරිමාණයටද කියලා. ඔව් දුවේ පුතේ අපිට දීලා තියෙන පරිමාණය 1ට 300 පරිමාණයට තමයි මෙයා ඇඳලා තියෙනවා කියලා කියන්නේ. එහෙනම් අපිට අනුපාතයක් විතර දීලා තියෙන 1ට 300. එහෙනම් මේ රූපය ඇඳලා තියෙන පරිමාණය අපි දන්නවා 1ට 300යි කියලා. බලමු මේක අහන්නේ මොනවද කියලා. ඔව් අපිට අහනවා සැබෑ දිග සහ පළල සොයන්න. ඒ වගේම දිග හා පළල ඇසුරෙන් පරිමිතිය හා වර්ගඵලය සොයන්න කියලා කියනවා. එහෙනම් අපි දන්නවා මුලින්ම මේකෙදි කරන්න ඕනේ අර දීලා තියෙන අනුපාතය පරිමාණයක් විතර සකස් කරගන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම බලමු කොහොමද මේක අනුපාතයක් විතර තියෙන එක පරිමාණයක් විතර සකස් කරගන්නේ කියලා. එහෙනම් 1ට 300 තිබුණේ. එහෙනම් අපි දන්නවා මේක 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 300ක් නිරූපණය වෙනවා. ඒක මට මේක තවදුරටත් සරල කරලා කියන්න පුළුවන්. 1 සෙන්ටිමීටරයකින් මීටර 3ක් දැක්වෙනවා කියලා. නලින් සර් දැන් අපිට පුළුවන් නේද මේක දිගයි පළලයි හොයන්න? ඔව් දැන් අපි දන්නවා සැබෑ රූපයේ මොකද වෙන්නේ මීටර 3ක් තමයි නිරූපණය කරන්න අපි පරිමාණ රූපයේ සෙන්ටිමීටර් 1ක් මේ විදිහට භාවිතා කරන්නේ නේද? හරි එහෙනම් අපි මේ විදිහටම අපි බලමුකෝ. ඔන්න අපි මෙන්න මේ විදිහට අපි දැනගත්ත හින්දා අපි යනවා පළවෙනි කොටසට පරිමාණ රූපයට අනුව අපිට තියෙන කීයද දිග? අපිට තියෙන්නේ 7 සෙන්ටිමීටර කියලා. එහෙනම් අපි දන්නවා 1 සෙන්ටිමීටරයකින් මීටර කීයක් නිරූපණය වෙනවද සැබෑ රූපේ? ඔව් මීටර 3ක් නිරූපණය වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? අර 7 ගුණ කරනවා 3ෙන්. එතකොට අපිට එනවා සැබෑ දිග කීයද එන්නේ? මීටර 21ක් විදිහට. එහෙනම් දුවේ පුතේ ඉක්මනට හදමුද මේ විදිහටම අපි සැබෑ පළලත් හොයන්න. හරි. එහෙනම් ඔන්න අපිට තියෙනවා පරිමාණ රූපයට අනුව පළල කියන කීයද? පරිමාණ රූපයට අනුව නම් තියෙන්නේ සෙන්ටිමීටර් 3ක්. එතකොට අපි දන්නවා සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් නිරූපණය වෙනවා කියලා නේද? එහෙනම් අපි මේ විදිහට හිතුවම සෙන්ටිමීටර් 3කින් නිරූපණය වෙන ගාන බලන්න අපි 3ෙන් ගුණ කරනවා. එතකොට එනවා අපිට සැබෑ පළල එනවා මීටර් 9ක් විදිහට. හරි ඔන්න මේ විදිහට අපිට සැබෑ දිගාව මීටර් 21ක් විදිහට සැබෑ පළලාව මීටර් 9ක් විදිහට. එහෙනම් අපි දැන් දන්නවා මේ අපිට තියෙන සැබෑ රූපයේ දිග පළල වෙන වෙනම වශයෙන්. එතකොට එහෙම අපි දැනගත්තම අපිට පුළුවන් ඔන්න ඔය විදිහට අපි දල සැලස්මක් ඇඳ ගන්නවා. නැත්නම් දල සටහනක් ඇඳ ගන්නවා අපේ සැබෑ රූපේ නේද? එහෙනම් එයා මීටර් 9ක් පළලයි ඒ වගේ මීටර් 21ක් දිගයි. එහෙනම් අපි බලමුකෝ. මෙන්න මේ දිග පළල ඇසුරෙන් අපි මෙයාගේ පරිමිතිය හොයන්න යනවා. එතකොට අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්න අපි දෝල පුතාලා දන්නවනේ. එහෙනම් අපි මේ විදිහට වටේ තියෙන හැම පාදයකම දිග එකතු කරාම අපිට මෙයාගේ පරිමිතිය එනවා මීටර් 60ක් විදිහට. එහෙනම් මෙයාගේ වර්ගඵලය අපි දන්නවනේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. කොහොමද හොයන්නේ? අපි දිග ගුණ කිරීම පළල තමයි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගණනය කරන්නේ නේද? හරි. එහෙනම් අපි දන්නවා මෙයාගේ දිග මීටර් 21ක්, ඒ වගේම පළල මීටර් 9ක් විදිහට. එහෙනම් අපි මේ දෙන්න ගුණ කරාම අපිට කවුද එන්නේ? 189යි වර්ග මීටර් විදිහට සැබෑ රූපයේ වර්ගඵලය ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න අපි උදාහරණ දෙකක්ම කතා කරා. හරි ඊළඟට අපි සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ දකින හරිද අපිට එදිනදා ජීවිතේ හම්බ වෙන අර අපි මුලින්ම කතා කරේ මොකද්ද නිවාස සැලසුමක් නේද නැත්නම් බිම් සැලස්මක් ප්ලෑන් එකක් කියන්නේ අන්න ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවක පරිමාණ රූප භාවිතා වෙන තැනක් අපි සාකච්ඡා කරන්න යන්නේ ඉන්දික සර් ඔව් අපි මුලින්මුත් කතා කරන්නේ පරිමාණ රූප භාවිතා වෙන බොහොම ලස්සන තැනක් තමයි මේ බිම් සැලස්මක් කියන්නේ කියලා හරි බලන්නකෝ අපිට දීලා තියෙන බිම් සැලස්ම මොකද්ද කියලා හරි මෙතන රූපේ අපිට දැක්වෙනවා නිවසක බිම් සැලස්මක්. ඒතකොට මෙතන බොහොම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි එයා ඒක ඇඳලා තියෙන පරිමාණය අපිට දීලා තියෙනවා 1ට 200යි කියලා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ පරිමාණය හදා ගන්න ඕනේ. ඉතින් අපි බලමු ඊට කලින් මොනවද මේකේ අපෙන් අහන්නේ මොන ප්‍රශ්නද මේකෙන් කියලා. බලමුකෝ. ඔව් අපිට පළවෙනි කොටස විතර දීලා තියෙනවා D1 කියන දොරේ සැබෑ පළල සොයන්න. ඒ වගේම W2 කියන ජනේලයේ සැබෑ දිග සොයන්න. ඊළඟට තියෙනවා නිද්‍ර කාමරයක සැබෑ වර්ගඵලය සොයන්න. හතරවෙනි කොටස විදිහට සම්පූර්ණ නිවසේ සැබෑ පරිමිතිය හා වර්ගඵලය හොයන්න කියලාත් කියනවා. හරි. බලමුකෝ අපි ඉස්සරෝම එන මේ කොටසට අදාළව අපිට මතකයි දීලා තිබ්බ පරිමාණය 1ට 200යි කියලා නේද? එහෙනම් මේ පරිමාණය අපි අනුපාතයක් විදිහට දීලා තියෙන එක මොකද්ද කරගන්න ඕනේ? මුලින්ම අපි බලමු ආයක පරිමාණයක් බවට පත් කරන්න. එහෙනම් 1ට 200ක් කියන එක අපිට ලියන්න පුළුවන් 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 200ක් දක්වනවා. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් මීටර 2ක් තමයි මේ බිම් සැලැස්මේ දැක්වෙන පරිමාණය. එහෙනම් අපි බලමු මේකට අදාළව පළවෙනි කොටස හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම ඇහුවේ අපෙන්
D1 කියන දොරෙහි සැබෑ පළල. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොනවද? පළවෙනිට මේ සැලැස්ම දිහා අධ්‍යයනය කරලා කොහෙද මේ D1 තියෙන්නේ? මෙතන D කියන්නේ දොරට අපි ලාලා තියෙන සංකේතය නේද? මෙතන තියෙනවා D1 ඔයාලට පේනවා. ඒ වගේම මෙතන D2 කියලා තියෙනවා. මෙතන D3 කියලා තියෙනවා. හරි නයි නිසා එහෙනම් අපි බලමුද D1 කියන දොරේ පළල කොච්චරද කියලා. ඔව් නේද? ඉන්දිකසර් D1 කියන නිරූපණය වෙන දොර එන්නේ මේ සංකේතය යොදාගෙන තියෙනවා සාමාන්‍යයෙන් ගෙදර බීම් සැලැස්මකට. එතකොට අපේ දූල පුතාලාද අරගෙන බලයි නේද බීම් සැලැස්ම කොහොමද සංකේතවත් වෙලා තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න තියෙනවා පුතේ D1 කියන දොරේ මොකද වෙන්නේ? එයාගේ පළල දීලා තියෙනවා 0.5යි සෙන්ටිමීටර් කියලා. එතකොට අපි කලින් දන්නවා 1 සෙන්ටිමීටරයකින් මීටර් දෙකක් නිරූපණය වෙනවා මේ බිම් සැලැස්මේ සැබෑ රූපය ගත්තම. එහෙනම් අපි දොරේ පළල 0.5යි පරිමාණ රූපයට අදාළව එහෙනම් අපි මෙන්න මේ විදිහට 1 සෙන්ටිමීටරයකින් මීටර දෙකක් නිරූපණය වෙන හින්දා අපි මොකද කරන්නේ? අපි දොරේ සැබෑ පළල හොයන්න 0.5 මෙන්න මේ විදිහට ගුණ කරනවා දෙකකින් නේද? ඇයි අපි දන්නවනේ 1 සෙන්ටිමීටරයකින් මීටර දෙකක් තමයි නිරූපණය වෙන්නේ කියලා. එහෙම ගුණ කරාම අපිට එනවා 1 මීටර් කියලා. එහෙනම් දොරේ පළල සැබෑ පළල අපිට කීයක් විදිහට ගන්න පුළුවන්ද? මීටර් 1ක් විදිහට ගන්න පුළුවන්. ඔව් එතකොට ඔන්න ඔය විදිහට අපිට ගාන හදා ගන්න පුළුවන් නේද? හරි ඉන්දික සර් අපිට W2 ජනේලය නේද හොයන්න තියෙන්නේ? ඔව් දුවේ පුතේ. එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ W2 කියන ජනේලයේ සැබෑ දෙක හොයන්න. එහෙනම් W2 කියන ජනේලය මෙන්න මෙතන තියෙනවා W2 කියන ජනේලය. එහෙනම් අපි බලමු පරිමාණ රූපය අනුව කොහොමද ජනේලයේ දිග දීලා තියෙන්නේ. ඔව් ඔයාලට පේන්න තියෙන දිග 0.75 සෙන්ටිමීටර විදිහට තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා අපි තෝරාගත්තා එහෙම නැත්නම් අපිට දීලා තිබු පරිමාණය අපි හදාගත්තා 1 සෙන්ටිමීටරයක් මගෙන් මීටර දෙකක් තමයි නිරූපණය වෙන්නේ කියලා නේද? එහෙනම් මට 0.75ක් නිරූපණය වෙන්න සැබෑ දිග ගණනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට 0.75 කියන එක මට දෙකෙන් ගුණ කරන්න පුළුවන්. ඒතර මට ලැබෙනවා මීටර් 1.5ක් විදිහට. ඔව් ඉන්දික සර් දැන් අපි ගෙදර දොරකත් ඒ වගේම ජනේල එකත් සැබෑ දිග පළල හොයාගත්තා. හරි අපි යන් ඉක්මනට ඊළඟ කොටසට බලමු අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔන්න අපිට තියෙනවා නිවසේ බිම් සැලැස්ම ආයිසරයක් නේද? අපිට පුළුවන් මතක් කරගන්න. එතකොට අපිට තියෙනවා නිදන කාමරයේ සැබෑ වර්ගඵලය සොයන්න. එතකොට අපිට මෙන්න මේ රූපේ දිහා බැලුවම දුවේ පුතේ දැනගන්න පුළුවන් නිදන කාමරයේ පරිමාණ රූපේ මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවා නේද? හරි. එතකොට මේ නිදන කාමරයේ දිගපළල අපි මොකද තියෙන්නේ? සෙන්ටිමීටර් 2ක් සෙන්ටිමීටර් 2ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආ සමචතුරස්‍රාකාර හැඩදී නිදන කාමරයක් තමයි අපිට තියෙන්නේ. එහෙනම් අපි බලමුකෝ මෙයාගේ වර්ගඵලය හොයන්න. එහෙනම් අපි දන්නවා පරිමාණ රූපයට අනුව මොකද වෙන්නේ නිදන කාමරයේ පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් අපි බලමු සැබෑ රූපයට આવම එයා කොහොම වෙයිද කියලා. එතකොට 1 සෙන්ටිමීටරයකින් මීටර් 2ක් නිරූපණය වෙනවා දුවේ පුතේ. එහෙනම් සෙන්ටිමීටර් 2කින් අපිට මීටර් 4ක් තමයි නිරූපණය වෙන්නේ. එහෙනම් දෙවරක් දෙක අපි මෙන්න මේ විදිහට 4 මීටර කියලා ගන්නවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට පැත්තක දිග අපිට මීටර් 4ක් විදිහට ගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ අපෙන් අහන්නේ පැත්තක දිග නෙමෙයි අපෙන් අහන්නේ සැබෑ වර්ගඵලය නේද? අපි එහෙනම් බලමු නිදන කාමරයේ සැබෑ වර්ගඵලය එයා සමචතුරස්‍රාකාර හැඩයක් නේද? එහෙනම් අපි දන්නවා එයාගේ වර්ගඵලය හොයන විදිය. එහෙනම් අපි පැත්තක දිග මීටර් 4ක් විදිහට දන්නවා. එහෙනම් සැබෑ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් දිග ගුණ කිරීම දිග විදිහට ගත්තම 4 වරක් 4 නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් 4 4න් ගුණ කරාම වර්ග මීටර් 16ක් විදිහට. එහෙනම් නිදන කාමරයේ සැබෑ වර්ගඵලය අපිට මීටර් 16ක් විදිහට ගන්න පුළුවන්. ඉන්දික සර් අපි අලින් තිබ්බ කොටස ඔව් නලින් සර් අපිට ඊළඟට අහලා තිබුණේ මේ බිම් සැලැස්මේ තියෙන නිවසේ පරිමිතිය වගේම වර්ගඵලයත් හොයන්න කියලා. එහෙනම් අපිට පරිමිතිය හොයන්න නම් ඉස්සරෝ මේ බිම් සැලැස්මේ තියෙන සම්පූර්ණ දිග අපිට ගණනය කරගන්න වෙනවා නේද? එහෙනම් බලමුකෝ මේකේ දිග කොහොමද අපි හොයාගන්නේ කියලා. හරි මෙතන අපිට පැහැදිලිව තියෙනවා 3.5යි මෙතන 1.5යි කියලා. එහෙනම් අපිට මේ පැත්තේ දිග වෙනවා සම්පූර්ණ දිග විදියට සෙන්ටිමීටර් 5ක් විදිහට. එහෙනම් පරිමාණ රූපයට අනුව අපිට දිග ලැබෙනවා සෙන්ටිමීටර් 5ක් විතර. ඒ වගේම මෙතන පළල මට ගන්න පුළුවන් මේ විදිහට ගත්තාම 1.5 සහ 2 විදිහට. එතකොට එතන එකතුව මට එනවා සෙන්ටිමීටර් 3.5ක් විදිහට. හරි. එතකොට අපි දන්නවා පරිමාණ රූපයට අනුව නම් දිග පළල හොයාගත්තා. එහෙනම් අපි දන්නවා මේකෙදී අපි දීලා තියෙන පරිමාණය අනුව මේකේ සැබෑ දිග පළල හොයාගත්තා නම් අපිට බොහොම ලේසියෙන් නිවසේ පරිමිතිය හා වර්ගඵලය හොයන්න පුළුවන්. අපිට දීලා තියෙන බිම් සැලැස්ම ඍජුකෝණාශ්‍රාකාර සැලැස්මක් කියලා ඔයාලට පේනවා ඇතිනේ. එහෙනම් ඍජුකෝණාශ්‍රාකාර හැඩයක අපි වර්ගඵලයේ පරිමිතිය මීට පෙරදිත් කතා කරා ගානක. හරි බලමුකෝ. එහෙනම් 1 සෙන්ටිමීටරයක් මගේ නිරූපණය වෙන්නේ මීටර 2ක් කියලා අපි කලින් හොයාගත්තනේ. එහෙනම් මෙන්න මේ ගානේ විදිහට අපිට සැබෑ දිග හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට ආවේ පරිමාණ රූපය අනුව 5 සෙන්ටිමීටර නිසා දෙකෙන් ගුණ කරාම මීටර 10ක් විදිහට එනවා. ඒ වගේම මට පළල හොයාගන්න පුළුවන් මේකේ පරිමාණ රූපයේ පළල සෙන්ටිමීටර 3.5ක් නිසා සැබෑ රූපයේ පළල මීටර 7ක් විදිහට එනවා. හරි. එහෙනම් අපිට මේ දෙක භාවිතා කරලා දැන් අපිට පුළුවන් මේකේ පරිමිතිය හොයන්න.
අර කලින් නලින් සර් කතා කරා පරිමිත හොයන විදිය. ඒක නිසා මම නැවතත් ඒක කතා කරන්න යන්නේ නැහැ. වටේ දිග එකතු කරලා ගන්න පුළුවන් පාදවල තියෙන නම් මට පරිමිත එනවා 34 මීටර විදියට. ඒ වගේම අපේ වර්ගඵලය අහනවා නම් වර්ගඵලය අපි දන්නවා දිග ගුණ කිරීම පළල විදියට තමයි ලැබෙන්නේ. එතකොට මේකේ දිග අපි හොයාගත්ත මීටර 10ක්, ඒ වගේම පළල මීටර 7ක් කියලා අපි හොයාගත්තා නම් වර්ග මීටර 70ක් විදියට තමයි ලැබෙන්නේ. නලින් සර් එහෙනම් අද දවසේ කතා කරපු දේවල් පොඩ්ඩක් අප මතක් කරත් හොඳයි නේද? ඔව් නේද? අපි මේ අවසාන වශයෙන් අපි කතා කරා මේ නිදන කාමරයේ පරිමිතිය හා වර්ගඵලය පිළිබඳව නේද? එහෙනම් අද අපි පරිමාණ රූපයට දාලා ගොඩක් කොටස් ඔයාලත් එක්ක කතා කරා නේද? පරිමාණ රූපයක තියෙන ඕන ලක්ෂණ. ඒ වගේම පරිමාණයක් තෝරගන්නේ කොහෙද? මෙන්න මේ කියන කරුණු කතා කරා. එහෙනම් අපි බලමු මුලින් ඉඳලම අද දවසේ අපි සාකච්ඡා කරපු දේවල්. හරි. එහෙනම් ඔන්න මම එය සාරාංශයක් විදිහට දුවල පුතාට ඉදිරිපත් කරනවා. මුලින්ම අපි පරිමාණයක් මොකද කරේ අනුපාතයක් විදිහට දක්වන විදිහ ගැන අපි කතා කරා නේද? අපි ඒව ලියලා බැලුවා, උදාහරණ හැදුවා නේද? ඊළඟට අපි අද කතා කරා දෙන ලද පරිමාණයක් නැත්නම් සුදුසු පරිමාණයක් තෝරගෙන පරිමාණ රූපයක් අඳින්නේ කොහොමද කියන කාරණේ ගැන අපි කතා කරා නේද? අපි අඳලත් බැලුවනේ. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරා පරිමාණ රූපයක් දීලා තියෙන වෙලාවට ඒකේ පරිමාණයට අනුව සැබෑ රූපයේ දිග බලල ගන්නේ කරන්නේ කොහොමද කියන ඔන්න ඔය කරුණු පිළිබඳව අපි ගොඩක් විස්තරාත්මකව කතා කරා. ඔදුවේ පුතේ එතකොට අද අපි කරපු පරිමාණ රූප පාඩමේ සාරාංශයක් මෙන්න මේ විදිහට අපිට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඉන්දික සර් අද අපි පරිමාණ රූප ගැන කතා කරා. මම හිතන්නේ අපි 7 ශ්‍රේණියේ දුවලපු දාලා ලොකු දැනුමක් පරිමාණ රූප ගැන ගන්න ඇති නේද? ඇත්තටම නේ සර් කියන්නේ අපි ඔයාලත් එක්ක පරිමාණ රූප අඳින විදිය වගේම පරිමාණ රූපයක් ඇසුරෙන් කොහොමද සැබෑ දිගපළ හොයන්නේත් කතා කරා. එහෙනම් ඔයාලට අද අපි කරපු පාඩම වගේම ඔයාලගේ විෂය නිර්දේශයට අදාළ ඉතිරි පාඩම් ටිකක් channel NIA YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට හැකියාව තියෙනවා. අපි නැවත නැවත පාඩම් බලලා නොතේරුම් තැන් තියෙනවා නම් ඔයාලට ආපහු සැරයක් නිවැරදි කරගන්න පුළුවන්. එහෙනම් මෙවැනිම පාඩමකින් අපි නැවතත් හමු වෙමි බලාපොරොත්තුෙන් අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.